හොඳයි. අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන මාතෘකාව ලියා ගන්න බහුවස්ත්‍රවල කෝණ 25 වෙනි පාඩම උදා. 25 වෙනි පාඩම. හරි. දරුවනේ ඔයගොල්ලෝ බහුවස්ත්‍රයක් කියන්නේ කුමක්ද කියන කාරණය 9 ශ්‍රේණියේදී මුලින්ම ඉගෙන ගන්නවා. නේද? 9 ේදීද? නෑ. 7 ශ්‍රේණියේදී පුතේ මුලින්ම ඉගෙන ගන්න. දාගන්න අනුමාතුකාවක් බහුවස්ත්‍ර කියලා. බලන්න මතක් කරනවාද කියලා බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා මේ අර්ථ දැක්වීමත් එක්ක. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ මාත් එක්ක බලමු. සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් වට වූ සංකෘත තල රූපයක් බහුවස්ත්‍රයක් වේ. හරි, දැන් මතක් වෙනවා ඇති. තමයි ඊට පස්සේ බහුවස්ත්‍ර කිහිපයක් අඳිනවා. ඒවයි නම් ටික ඕගොල්ලෝ යටින් ලියන්න හොඳේ. මෙයා කවුද? අවතල බහුවස්ත්‍රයක් තිබ්බනේ මතක ඇතිනේ නේද? කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔය විදිහේ ඔකට කියන නමයි ලියන්න ඕනේ. මෙයා ඒ 10ක් තියෙනවා.
මුල්ම එක්කෙනා ත්‍රිකෝණය. ඊළඟ එක්කෙනා චතුරාස්‍රයේ පාද 4ක් දෙන්නේ මුත්තේ. ඊළඟ එකේ 5යි පංචාස්‍රය. ඊළඟ එක 6යි ෂඩාස්‍රය. ඊළඟ එකේ 7යි සප්තාස්‍රය. ඊළඟ එකේ 8යි අෂ්ටාස්‍රය. ඊළඟ එකේ 9යි නවාස්‍රය. ඊළඟ එකේ 10යි දසාස්‍රය. හරි. එතන උත්තල අවතල කතාවයි වෙනම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඒ වහතේදී ඉගෙන ගත්ත දේවල් නැවත මම මතක් කරන්නේ. රූප සතහන් උත්තලාකාරයට ඇඳා ත්‍රිකෝණයයි චතුරාස්‍රයයි ෂඩාස්‍රයයි අනිත් ඔක්කොම ඔයගොල්ලන්ට පේන අවතලාකාරයට අවතලාකාරය කියලා කියන්නේ මුත ඔය කෝණ ශීර්ෂයක් හෝ බහුවස්ත්‍රය තුලට නෙරලා තියෙනවා නම් අපි ඒකට කියනවා අවතල බහුවස්ත්‍ර කියලා. හොඳයි. දැන් අපි 8 ශ්‍රේණියට එමු. දැන් 7ේදී මේ ටික ඉගෙන ගත්තා. මේ ටික ඉගෙනගෙන ඊට පස්සේ 8ේදී ඔයගොල්ලන්ට මතක ඇති අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය, ත්‍රිකෝණයක බාහිර කෝණ ඓක්‍ය, චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය, චතුරාස්‍රයක බාහිර කෝණ ඓක්‍ය මේවා අපි හේව ක්‍රියාකාරකම් වගේ. අපි නැවත පාරක් ත්‍රිකෝණයට ඇවිල්ලා ඊට පස්සේ මුතේ චතුරාස්‍රයට අපි වෙනම ක්‍රමයකට එනවා අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයන්න. මේක ඊට පස්සේ බලමු. හොඳයි. ඊට පස්සේ මෙන්න මේ කොටස දාලා කොටු කරගන්න පුතේ. මුලින්ම අනුමාත්‍රකාව ලියා ගන්න. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය කියලා අනුමාත්‍රකාවක්. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය. ඒ යටතේ වෙන මේ කොටස ලියලා කොටු කරගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක කීයද? අංශක 180. හරි කොටු නොකරත් කවන්නේ අපි ඊළඟට උපසතහනෙන්ද සම්බන්ධ දීලා කොටු කරමුකෝ. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. ABC කියලා. උඩ අපි කිව්වේ ABC කෝණය එකතු කිරීම, ACB කෝණය එකතු කිරීම, BAC. මේ තුන් දෙනාගේ එකතුව කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. හරි ඔය සම්බන්ධය තමයි අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. හොඳයි. ඊළඟට දරුවනේ අපි එන්න හදන්නේ මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය යොදා ගැනීමෙන් අනෙක් බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයන්න. හරිද? අපි ඒක කරන්නේ කොහොමද කියන කාරණේ ඊළඟට බලමු. ලියන්න ඊළඟට යටින් මේ විදිහට
අනිකුත් බහුවස්ත්‍රවල අනිකුත් බහුවස්ත්‍රවල අනිකුත් බහුවස්ත්‍රවල අනිකුත් බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ඓක්‍ය සෙවීම සඳහා අභ්‍යන්තර කෝණ ඓක්‍ය සෙවීම සඳහා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය භාවිතයට ගත හැක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය භාවිතයට ගත හැක මුලින්ම බලමුකෝ චතුරස්‍රය මුලින්ම බලමු චතුරස්‍රය චතුරස්‍රය ගත්තොත් දරුවනේ දැන් අතේදී නම් අපි මේ කෝණ කපලා අරගෙන මේ දලක්ෂයක් වටා හිටින විදිහට තියලා එහෙමනේ කරේ. දැන් මේකෙදී අපි කරන්නේ චතුරස්‍රය වෙන් කරනවා ත්‍රිකෝණවලට. හරිද? දැන් වෙන් කරාම ඔයාලට පේනවා චතුරස්‍රය වෙන් වෙනවා ත්‍රිකෝණ දෙකකට. හරිද? එතකොට මේ ත්‍රිකෝණ දෙක ගත්තොතින් ඔයාලා දන්නවනේ එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය කීයද? 180යි. දැන් මම මේ පාට කරන කෝණ තුන බලන්නකෝ. මේ පාට කරන කෝණ තුන ගත්තොතින් පාට කරන කෝණ තුනේ එකතුව 180යි. ඔය තුන 180යි. හරිද? ඊළඟට දැන් අනිත් ත්‍රිකෝණයේ කෝණ තුන ගත්තොතින් ඒත් ඒ විදිහයිනේ දරුවනේ. මේ කෝණයයි ඊළඟට මේ කෝණයයි ඊළඟට මේ කෝණයයි. එතකොට දැන් ඔයාලට පේනවා ඔය මම පාට කරපු කෝණ සියල්ලම එකතු වුණාම තමයි චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතර හැදෙන්නේ. පිළිගන්නවද? ඔව්. එතකොට එක ත්‍රිකෝණයක කෝණවල එකතුව පුතේ අංශක 180යි. මෙතන 180යි අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට මේ ත්‍රිකෝණයේත් අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයක් එන්න ඕනද පුතේ? 180යි කීයද? අංශක කීයක් එනවද? 360යි. නේද? හොඳයි. එහෙමනම් අපි මේ රූප සටහන ඇඳගෙන ඉස්සරහින් මේ විදිහට ලියා ගමු. මේකේ තියෙන පාද ගණන 4යි. හරිද? චතුරස්‍රයේ පාද 4යිනේ. එතකොට චතුරස්‍රය වෙන් කරන්න පුළුවන් ත්‍රිකෝණ ගාන 2යි. වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 2යි. නේ? ඊට පස්සේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය එහෙනම් එක ත්‍රිකෝණයක 180 නිසා අංශක 180 ගුණ කිරීම 2 අංශක 360යි. ඔන්න. ඔය ඇවිල්ලා චතුරස්‍රය. හරිද? හරි. ඔය විදිහටම ලියා ගන්නකො. අපි ඊළඟට යනවා පංචාස්ත්‍රයට. උදේ පංචාස්ත්‍රය ගත්තොත් පංචාස්ත්‍රයේ පාද 5ක් තියෙනවා. දැන් මේක
ත්‍රිකෝණ වලට වෙන් කරොත් ත්‍රිකෝණ වලට වෙන් කරන ඉතින් ක්‍රම ගණනාවක් තියෙනවා. අපි නම් කරන්නේ අර එකම ශීර්ෂයකින් පටන් අරගෙන අනෙක් ශීර්ෂය ආ කරනවා. අනෙක් ශීර්ෂ වලට. එයා කරාම එකම දැනින් ත්‍රිකෝණ ටික අපිට වෙන් කරලා ගත හැකි නේද? ත්‍රිකෝණ තුනක් වෙන් වෙනවා නේ. ඒකට ත්‍රිකෝණ තුනක් කියන්නේ 180 තුනක්. නියමුකෝ එහෙනම්. පාද ගාන 5යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 3යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 3යි එහෙනම් පංචාශ්‍රේ අභ්‍යන්තර කෝණයික්‍ය අපිට ලැබෙනවා කීයද කියන්නකෝ බලන්න. පංචාශ්‍රේ අභ්‍යන්තර කෝණයික්‍ය කීයද? ඔව්. ඉවසාර කියනවා මට ඉස්සා කියනවා 540යි කියලා. ඔව් දරුවනේ 180 වේවා 3ක් නේ. 180 වේවා 3ක් කියන්නේ කීයද? අංශක 540. ඕයි මෙහෙමයි කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ක්‍රමවේදය හරියට දැනගත්තාම එකපාරට හොයලා ගන්න පුළුවන් ඕනම ගන්නට. ඒකට තමයි අපි වෙන්න හදන්නේ. ඊළඟට අපේ දරුවනේ දැන් ඔය ක්‍රමයේදම ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය කියන ඒවායි අපිට අභ්‍යන්තර කෝණයික්‍ය හොයන උඩට එහාට උනත් අපිට හොයදයි අපි බලමු එතන විතරක් සොයා ගැනීම අපිට ප්‍රමාණවත් වෙයි හොඳේ. ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය ගත්තොත් පාද 6ක් තියෙනවා. දැන් ඔය ෂඩාශ්‍රය බලමු අපි ත්‍රිකෝණ කීයකට වෙන් කරද හැකිද කියලා. 1යි 2යි 3යි 8යි 4යි නේ. පැහැදිලි වලින් වෙන් කරනවා. වෙන් කිරීම පැහැදිලිනේ. එතකොට මේකේනවා පාද ගණන දැන් මාත් එක්කම කරගෙන යතයි මට කලින් ඕගොල්ලොන්ට පාද ගණන 6යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 4යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 4යි එනම් අභ්‍යන්තර කෝණයික්‍ය එකසිය 84යි කියනකොට අංශක 720යි නේ. 720යි. විපාද 7ක් තියෙන සප්තාශ්‍රය ගත්තොත් අද 7ක් වෙන විදිහට අදින්න ඕන. 2යි 3යි 4යි 5යි 6යි 7යි. ත්‍රිකෝණ වලට වෙන් කරොත් පුතා 1යි 2යි 3යි 4යි 5කට වෙන් වෙනවා. හරි දැන් මෙතනත් අර විදිහටම පාද ගණන 7යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 5යි අභ්‍යන්තර කෝණයික්‍ය
185 කියනකොට 900යි. එහෙනම් සප්තාශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍යංශක 900ක් කියලායි අපිට ලැබෙන්නේ. හරි. තව එකක් කොයිම කිව්ව නේද? අපි එමු ඊළඟට අෂ්ටාශ්‍රයට. හොඳයි පුතා අෂ්ටාශ්‍රය ගත්තොත් දැන් අෂ්ටාශ්‍රය පාද 8ක් තියෙනවා. වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන අපිට පේනවා. ත්‍රිකෝණ 6යි. නේද? ත්‍රිකෝණ 6යි. එහෙනම් පාද ගණන 8යි වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන 6යි එතකොට අභ්‍යන්තර කෝණ ඓක්‍ය 186යි. කියනකොට 1080යි. හරිද මේ විදිහට ඉතින් තව හොයාගෙන යන්න පුළුවන්. නමුත් දැන් අපිට මේ ප්‍රමාණය ඇති මොකද අපිට පේනවා මෙන්න මෙහෙම සම්බන්ධයක්. බහුවස්ත්‍රයේ තියෙන පාද ගණන සහ වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන අතර සම්බන්ධයක් පේනවනේ. චතුරාශ්‍රය ගත්තොත් ත්‍රිකෝණ දෙකයි. පාද 4යි ත්‍රිකෝණ 2යි. පංචාශ්‍රය ගත්තොත් පාද 5යි ත්‍රිකෝණ 3යි. සදාශ්‍රය ගත්තොත් පාද 6යි ත්‍රිකෝණ 4යි. සප්තාශ්‍රය ගත්තොත් පාද 7යි ත්‍රිකෝණ 5යි. අෂ්ටාශ්‍රය ගත්තොත් පාද 8යි ත්‍රිකෝණ 6යි. සම්බන්ධය මොකද්ද දරුවනේ අපිට පේනවා පාද ගණනට වඩා වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන මොකද වෙන්නේ? වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන. ඔව් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන දෙකකින් අඩු වෙනවා. දෙකක් අඩුයි. දෙකක් අඩුයි. එහෙනම් ඉතින් දැන් ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයන්න මේ සම්බන්ධය යොදා ගන්න පුළුවන් නේ පුතේ. නේද? මේ සම්බන්ධය යොදා ගන්න පුළුවන්. හරි දැන් මම මෙහෙම යමුවොත් පාද 20ක් තියෙනවා නම් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන කීයද? පාද 20ක් තියෙනවා නම් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන කීයද? ඔව් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන 18යි. පාද 25ක් තියෙනවා නම් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන 23යි. හරිනේ. පාද n සංඛ්‍යාවක් තියෙනවා නම් n සංඛ්‍යාවක් තියෙනවා නම් මොකද හිතන්නේ? ඔව් පාද n සංඛ්‍යාවක් තියෙනවා නම් මුතේ වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන n ඍණ 2යි. n ඍණ 2යි. එහෙනම් අපි බලමු එහෙනම් සාධාරණ විදිහට මෙහෙම යටි පොඩ්ඩක් ලියලා ඉන්නකො. මේ නෝට් එක යන්න මේ අනුව පෙනී යන්නේ ඕනෑම බහුවස්ත්‍රයක උත්තල වුණත් අවතල වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕනෑම බහුවස්ත්‍රයක වෙන් කළ හැකි ත්‍රිකෝණ ගණන බහුවස්ත්‍රයේ පාද ගණනට වඩා දෙකක් අඩුවන බවයි. දෙකක් අඩුවන බවයි. හරිද? දැන් සාධාරණ විදිහට අපි ගත්තොදී පාද n සංඛ්‍යාවක් තියෙන බහුවස්ත්‍රයක්
පාද n සංඛ්‍යාවක් ඇති බහුවස්ත්‍රයක n සංඛ්‍යාවක් ඇති බහුවස්ත්‍රයක වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන කීයද? වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන n ඍණ 2යි. එකක් අඩු වෙන්නේ නැහැ. n ඍණ 2යි. එහෙනම් පාදෙන් ගානක් තියෙන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය විදිහට අපිට ලැබෙනවා. අභ්‍යන්තර කෝණ ඓක්‍ය විදිහට 180 වාරයක් n ඍණ 2. 180 වාරයක් n ඍණ 2. හරි? 180 වාරයක් n ඍණ 2. හොඳයි. ඔන්න ඒ විදිහටයි ඕනම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයන සූත්‍රය අපට ලැබෙන්නේ. හොඳයි, දැන් මේ පාද සංඛ්‍යා තියෙන බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ඓක්‍ය සොයන් බලන්න අපි දැන් දන්න ක්‍රමේ භාවිතා කරලා මම එකක් හදන හැටි කියන්න. දැන් පාද 10 නම් වෙන් කළ හැකි ත්‍රිකෝණ ගාන 8යිනේ. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය වෙනවා කීයද? 180 ගුණ කිරීම 8. හරි? તો 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 8 64යි ඉතුරු 6යි. 8 වරක් 1 8යි 6 14යි. අභ්‍යන්තර කෝණ ඓක්‍ය පුතේ අංශක 1440යි. මේ විදිහට අපි ඉතුරු ඒවා ටිකත් හොයමුකෝ බලන්න. හොඳයි. දැන් දෙවෙනි එකේ කීයක් එනවද පුතේ? කෝණවල එකතුව. පාද 15යි 5 180 ඒවා 13යි. 1000 පාද 22 නම් 180 ඒවා 20යි නේ. 3600යි. සයිසියයි 102 නම් කීයක් එනවද? අංශක 18000ක් එනවා. හරිද? 18000යිනේ. එතන පාද 500 නම් 180 ඒවා 498යි. කීයක් එනවද දරුවනේ? 89640යි. හිතා ගන්න බෑ මෙච්චර ගානක් එනවද කියලා නේද? දැන් ওই පාද ගාන වැඩි වෙන්න ඇත්තට මුතේ මේක මේ වෘත්තයක් කරා යනවා මේ බහුවස්ත්‍රය. ඕනේ try කරලා බලන්නකො පාද 500ක් තියෙනවා දැනගන්න පුළුවන් වේද කියලා. හරි, ඉතින් ඔය වෘත්තයක් වගේ ගත්තොතින් අපි ඇත්තටම මේ පාද අසීමිත සංඛ්‍යාවකින් හැදිච්ච බහුවස්ත්‍රයක් විදියට තමයි වෘත්තයක් සලකන්නේ. හැබැයි ඉතින් අපි එහෙම වෘත්තය සරල රේඛීය තල රූපයක් විදිහට ගන්නේ නැහැ. මොකද ඒවා අවසානයේ සරල රේඛාවක් බවට පත් වෙන්නේ නැහැ. මුත් ලක්ෂ බවට පත් වෙනවා. ඒ තරම් සරල රේඛාව කුඩා වෙනවා. හරිද? ඒකත් මතක තියාගන්න. මේ සරල රේඛීය තල රූප වල අපි වෘත්තය සලකන්නේ නැහැ කියන එක. අපි ඊළඟට යමු මේ විදිහට. දැන් මේක අංක 1 කියලා දාගන්නකො. අංක 1 යටතේ තමයි ගණන් ටික අපි හැදුවේ. අංක 2 පහත රූපවල විජීය සංකේත මගින් නිරූපිත
කෝණවල අගයන් සොයන්න. කෝණවල අගයන් සොයන්න. පළවෙනි එක සරල වැඩකින් පටන් ගමුකෝ. සුපිරි කද කිරීමනේ. හරි. එක තුන හතර පහ. පළවෙනි එකේ මෙතනාංශක 90යි. මෙතනාංශක 75යි. මෙතනාංශක 100යි. අහනවා x. මේක දීලා තියෙනවා මෙතන අංශක 80යි. මෙතන අංශක 70යි. මෙතන කෝණය y. මේ දෙන්න සමාන්තරයි. සමාන්තරයි කියලා ගත්තොත් සමාන්තරයි කියලා දාන්න හොඳ නැහැ. වේදනාවියක් දෙන්න. මේකේ මෙතන x මෙතන x මෙතන x මෙතන 150. මේකේ අංශක 160යි මෙතන. මෙතන a. මෙතන අපි 45ක් දෙමු. මෙතන අංශක 30ක් දෙමු. ඒ හොයන්න. මෙතන අංශක 30යි. මෙතන අංශක 200යි. මෙතන අංශක 30යි. මෙතන 45යි. මේක 50යි. හොයන්න ඕන මෙතන m. දැන් අපි බලමු මේ ටික සමීකරණ කොට නගලා හොයන්න. හොඳයි. පළවෙනි එකේ පිළිතුර අපි වෙන පාඩකකින් හදමු නේද? x එකතු කිරීම 100 90 190 75 260යි නේද? සමානයි 360යි. එතකොට x සමානයි කීයද? අංශක 95යි.
මේකද දරුවා ආවේ ඔබ මේ පිළිතුර ගත්ත දරුවත් උස්සන්න බල සමහරු 100ක් ඇවිල්ලා තියෙනවා හරි දෙවෙනි එක දැන් දෙවෙනි එකේ ඔයාලට සිද්ධ වෙනවා මේවා අභ්‍යන්තර කෝණ ටික හොයාගන්න 70 අභ්‍යන්තර කෝණ 110යි 80 අභ්‍යන්තර කෝණ 100යි එහෙනම් දැන් අභ්‍යන්තර කෝණ ටිකේ එකතුව වෙන්නේ y එකතු කිරීම 110යි 100යි 210යි 65යි 275යි සමානයි 260යි චතුරස්‍රයනේ නේද එහෙනම් y කීයක් එනවද පුතේ 60 25යි 85යි y 85යි හරි මේ පිළිතුර ගත්ත දරුවෝ හොඳයි ඊළඟට නිම්සරෝ දැන් මෙතන තියෙනවා x අකුරු 3යි කියන්නේ 3x එකතු කිරීම 150යි 90යි කියන 240යි පංචාශ්‍රයක් නිසා පුතේ 540යි නේ 540යි එතකොට 3x සමානයි 540න් 240ක් ගියාම 300යි x කියන පුතා x 100යි x 100යි අස්සක 100යි ඒකත් හරි නේද මේ පිළිතුර ගත්ත දරුවෝ වෙලා තියෙන හොඳයි හතරවෙනි එකේ ඒ කීයද මට ඒකේ උත්තර ටික දාන්න බලන්න ඕගොල්ලෝ chat එකට ඉක්මනට සජිනී ඒ 85යි මතීසා 85යි නිකිලා 85යි මන්දාකිනී 85යි මාස 85යි ප්‍රාර්ථන ඔක්කොම කියන 85යි කියලා නේ හොඳයි එතකොට 85 එන්නේ කොහොමද කියලා බලමු දැන් ඔය 160 යොදාගෙන හැදුවොත් පොඩි කේස් එකක් එනවනේ ඒක බාහිර කෝණයක් ඊට පස්සේ මෙතන A හොයනකොට දැන් 160 කියන්නේ බාහිර කෝණය බව ඔළුවේ තියෙන්න ඕන. බාහිර කෝණය 160 නම් මේ අභ්‍යන්තර කෝණය කීයක් එනවද? 200යිනේ. ලක්ෂයක් වටා පිහිටි කෝණ පුතේ 360යිනේ. එතකොට දැන් අපට අවශ්‍ය කෝණ හතර තියෙන්නේ මෙයා 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 සහ මෙයා. හරි. ඒකතු කිරීම 200යි 230යි 275යි සමානයි ඒ චතුරස්‍රයක් නිසා පුතේ 360යි උත්තර අවතල කතන්දරයක් නැහැ හොඳේ චතුරස්‍රය නම් 360යි 360න් 275 අඩු කරාම කීයද පුතේ අංශක 85 එහෙනම් ඔයාලගේ පිළිතුර ඉතාම නිවැරදි පස්වෙනි එකේ පුතේ m කීයක් එනවද පස්වෙනි එකේ m කීයක් එනවද සමහරු 200 දාලා තියෙනවා සමහරු 65 සමහරු 35 කොයි එකද හරි ඔව් දැන් මෙතන පාද ගාන බැලුවම 1 2 3 4 5 6 චතුරස්‍රයක් දැන් අභ්‍යන්තර කෝණ ටික වෙන්නේ මේකයි මේකත් අභ්‍යන්තර කෝණයක් 300 මේ 30යි මෙතන m මෙතන 50යි මෙන්න මෙයා අභ්‍යන්තර කෝණය. එතකොට 100 දීලා තියෙන්නේ බාහිර කෝණයනේ. 100 බාහිර කෝණය නම් එතන අභ්‍යන්තර කෝණය එන්නේ පුතේ කීයද? 260යි. අභ්‍යන්තර කෝණය 260යි. දැන් අපි එකතුව ගත්තොත් එකතුව විදිහට අපට ලැබෙනවා m එකතු කිරීම 300යි 260යි 560යි 560යි 30යි 590යි 590යි 50යි 640යි 640යි 45යි 685යි 685යි සමානයි 1 2 3 4 5යි 6යි 6 කියනකොට 184ක් 720යි හොඳයි. එහෙනම් 720න් 685ක් අඩු කරාම කීයක් එනවද පුතා? 15යි 35යි හරිද? 35 උත්තරය
ඉතාම නිවැරදි. හරි. දැන් මේ ටික ආවද කොරෝනේ රාසි? ඔව්. හොඳයි. දැන් එහෙමනම් ඔයාලගේ නිබන්ධනය ගන්නකො. දැන් ඔය අභ්‍යන්තර කෝණ ටික හරිය. මේ නිබන්ධනේ ඕගොල්ලෝ කරන්න ඕන පුතා දෙවෙනි පිටුව, තුන්වෙනි පිටුව, හතරවෙනි පිටුවේ උඩ තියෙන පුතේ ගණන් තුනක්. හරිද? හතරවෙනි පිටුව උඩ තියෙන ගණන් තුනක්. ඒ ටික හදාගමු. අපි ඊළඟ වැඩසටහනෙන් බහුවස්ත්‍රයක බාහිර කෝණ වලට එනවා. ඒල එතන තමයි අපිට ටිකක් ලොකු ගණන් වලට යන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ මුල ගැහෙමු. හැමෝටම ආයුබෝවන්.